ජේසුපීට හැම කෙනෙක්ට අපි ආදරෙන් පිළිගන්නවා ඉරුදින දේවමය සඳහා ඔබ සෑම කෙනෙක්ම දෙසැම්බර් මාසයේ පළවෙනි ඉරුදින අපි නත්තල් ගීතිකාවක් ගායනා කරමින් මේ දේවමය ආරම්භ කරමු. සීතල සුලගමයි තරුවක් අහසෙදිලේ සෙනෙහස දෝරේ ගලයි සෙනෙහස දෝරේ ගලයි හොඳයි පාලක සම්පත් මේ දේවමය බාර කරලා දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරනු ඇති. අපි හැම කෙනෙක් ඔහු සමග එකතු වෙමු. අපි යාඥා කරමු මේ උදෑසන අපගේ ශක්තියද පර්වතයද මිදුම්කාරයද ධර්මිෂ්ඨ දෙවි පියාණෙනි ඔබ වහන්සේ අපට මොනතරම් ප්‍රේම කරාද යත් ඔබ වහන්සේගේ ඒක ජාතක පුත්‍රයා දෙන තරම් ඔබ වහන්සේ අපට ප්‍රේම කරමින් ඔබගේ දිව්‍යමය පුත්‍රයන්න් අප අතරට එවුන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දෙවි පියාණෙනි මේ උදෑසන මේ දේවමය ස්වාමිනී ඔබ වහන්සේගේ බලවන්ත හස්තමත් තබමින් යාඥා කරනවා. මේ මොහොතේදී දෙවි පියාණෙනි අප හා සම්බන්ධ වන්නා වූ අන්තර්ජාලය හා සජීවව සම්බන්ධ වන ඒ වගේම ස්වාමිනී ලෝකේ කොහේ සිට අප සමග නමස්කාර පිණිස සම්බන්ධ වන්නා වූ ඒ හැම කෙනෙකු ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. දෙවි පියාණෙනි මේ පටන් ගැනීමට අවසානයේ දක්වා ඔබගේ බලය ආලේපය ස්වාමිනී අප මහත් නිදහස් කළ මැනව. සුදාත්මෙන් ඔබ වහන්සේගේ බලවන්ත දෑතට මේ මෙහෙ බාර කරනවා. නමස්කාරය මෙහෙවන්නා ඔබ වහන්සේගේ දරව බාර කරනවා. ඒ වගේම ගායන කරන වාදනය කරන හැම දෑතක්ම ස්වාමිනී ඔබ වහන්සේට බාර කරන අතර හැම ස්වාමිනී ගායන කරන හැම දරුදැරියෙකු බාර කරනවා. ඔබගේ ආලේපය උන්මාද්‍ය තබලා අද උදෑසන ස්වාමිනී මෙන්න දෙවි පියාණෙනි මෙන්න සුදාත්මෙනි අපට මඟ පෙන්වු මැනව. ඔබ වහන්සේ ස්වයන් අප සමග සිටමින් අද දවසේ අපගෙන ගිය මැනව. මහිමේ ගෞරවය ප්‍රශංසාව ඔබ වහන්සේ දෙමින් මේ සියල්ලම බාර කොට කැප කර සිටින්නේ අප නිසා වරක් කුරුසේ දෙවිපිද නැවත තුන්වෙනි දින මලවුන්ගෙන් නැගිට අද දවසේ අප අතර ජීවමානව සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තුන් නාමයෙන් නමස්කාර කාලේ ප්‍රථමයෙන් මොහොතක් කල්පනා කරලා බලන්න. මාස 11ක් ගෙවිලා අවසానයි. මේ අවුරුද්දේ අපි කලින් අත්දකපු නැති බොහෝ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වුණා. ඒ අභියෝගයන් වලට මුහුණ දෙන්න සිදු වුණා. වාතාවරණයන් වෙනස් වුණා අපි නොසිතපු විදිහට මුළු ලෝකෙම. නමුත් මාස 11ක් පුරාවට දෙවියන් වහන්සේ ඔබවත් මාවත් අත්හැරියේ නැහැ. මොහොතක් කල්පනා කරන්න, මොහොතක් ස්තුති කරන්න උන්වහන්සේට. මන්ද මේ මොන බාධා ආවත් උන්වහන්සේ ඔබ සමග සිටියා. මෙතරම් දුර උන්වහන්සේ ඔබ රැගෙන ආවා. ඒ උන්වහන්සේගේ ප්‍රේමය කිසිදා වෙනස් වුණේ නැහැ. උන්වහන්සේ කිව්වා උන්වහන්සේගේ වචනේ නුඹලාට මේ ලෝකයේ පීඩා තිබේ.
නමුත් අන්තිමේ දක්වා ස්ථිරව සිටින්නා ගලවනු ලබන්නේ කියලා. උන්වහන්සේගේ ප්‍රේමය අපිව ගලවන්න යනවා. උන්වහන්සේ ලෝකයේ ජයගත් තැනන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ප්‍රේමයෙන් ලෝකයේ ජය ගන්න පිණිස මේ උදෑසන අපි මුළු හදවතින් අපේ අතුලාන්තයෙන් නැගෙන්නා වූ নমස්කාරය ප්‍රශංසාව උන්වහන්සේට දෙමු. මුළු හදවතින්ම අනික් සීලම දේම අමතක කරලා මේ මොහොතේ ඔබ ඉන්නා වූ ස්ථානයේ කුමක්වත් කමක් නැහැ. ඔබ උන්වහන්සේට මුළු හදවතින් ප්‍රශංසා කරන්න, ස්තුති කරන්න. ඒ උන්වහන්සේගේ ප්‍රේමය නිසා, කරුණාව නිසා. ඒ කුණාටු ආවත්, ඒ රළ ගැසුවත්, වසංගතයන් ආවත්, ඒ මොන දෙයකටවත් බෑ. ඒ උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න. ඒ මුළු හදවතින් ඒ උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපි උන්වහන්සේට নমස්කාර කරමු, ප්‍රශංසා කරමු. ඔබ ඇදහිල්ලෙන් ගායනා කරන්න. Jesus mage atanari, Jesus mage atanari, kunatu avasulaga hamuwa. Jesus mage atanari, kunatu avasulaga hamuwa. Jesus mage atanari, Mama Yesus ke atanari, Jesus ke atanari, Mama Jesus ke atanari. Ika Paula kesegana kermu. Pritian kana keranda, Lowa Jaya Gana Teratkan bagimu, prema nekko bagi setimu. Lowa Jaya Gana Teratkan bagimu, prema nekko bagi setimu. Lowa Jaya Gana Teratkan bagimu, prema nekko bagi sitimu. Api प्रशंसा करमु उन्वासे करुणावत ये प्रेम නිසා हालेलुया स्वामिनी महिमय වේවා ස්තුති වේවා स्वामिनी මෙතරම් දුර රැගෙන ආව දෙවියන් වහන්සේ ඔබයි स्वामिनी ඉදිරියට බෝ රැගෙන යන්නා තනන් වහන්සේ ඔබයි ඔබ මහෝත්තම දේව රජුන් වහන්සේ स्वामिनी ඔබට ගෞරවය කරනවා स्वामिनी ඔබට महिमය දෙනවා අපි स्वामिන් වහන්සේ ඔබ ප්‍රශංසා ලබන්න වටිනා වූ දෙවියන් වහන්සේ स्वामिන් වහන්සේ කිසිදාකවත් නැරිය තනන් වහන්සේ ඔබයි පියාණනි ඔබට महिमය වේවා ඔබට महिमය වේවා स्वामिनी ඔබට ගෞරවය වේවා මගේ දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා स्वामिनी ඕ යහපත් වූ දෙවියන් වහන්සේ ඔබයි බලවත් වූ තනන් වහන්සේ ඔබයි स्वामिनी ඔබට महिमය වේවා මගේ දෙවි පියාණන් වහන්සේ स्वामिनी ඔබ ඒ ස්වාමීන් අපි ඔබ වහන්සේ නොදැන සිටි කාලේ පවා ස්වාමිනී ඔබ වහන්සේ අපිට ප්‍රේම කළා වූ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ අපි අන්ධකාරයේ සිටියා වරක් ස්වාමීන් වහන්සේ නමුත් ඔබගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ ඔබ ආලෝකයට කැඳවා ගත්තා මගේ දෙවියන් වහන්සේ ස්වාමීන් අපි පාපයේ සිටියා ස්වාමීන් වහන්සේ නමුත් ඔබගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේ ඔබ වෙන් කරගත්තා මගේ දෙවි පියාණනි ඔබට महिमය වේවා ඔබට ගෞරවය වේවා ස්වාමිනී ඕ ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේ හalleluya hallelujah Swamini, oh, Gauravaya Veva, hallelujah, Prashansa Veva, Swamini, oh, Karunave Deviyan Vahasobai, hallelujah, Swamini, Page Deviyan Vahasami, Udasana Patula Vahasakamati Yam Deak Tibeda,
ස්වාමිනී වහන්සේ අපි කෙනෙක්ව ස්පර්ශ කරන්න පවිත්‍ර කරන්න මගේ දෙවි පියාණන් වහන්සේ මන්ද වහන්සේ ශුද්ධ වූ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ ස්වාමිනී මට ඕනේ ස්වාමින් වහන්සේ මගේ මුළු ජීවිතේම ඔබට නමස්කාරය කරන්නයි ස්වාමිනී ඔබ ඒ සමන අකමැති කිසි දෙයක් මට එපා මගේ ජීවිතේ ඔබ කියන්න මේ උදෑසන උන්වහන්සේට හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී මගේ මුළු ජීවිතේම ඔබට නමස්කාරය කරන්න ඕනේ මගේ දෙවියන් වහන්සේ මන්ද වහන්සේ මට බොහෝසේ ප්‍රේම කරන දෙවියන් වහන්සේ හාලෙලූයා හාලෙලූයා එදා දාවිත් අපට සිදුනා වූ සෑම දෙයක්ම ඍණාත්මක දේවල් නමුත් දාවිත් දෙවියන් වහන්සේ දිහා බලාගෙන සිටියා දෙවියන් වහන්සේගෙන් ඈතට ගියේ නැහැ ස්වාමිනී වාතාවරණය කුමක් වුවත් මගේ දෙවි පියාණන් වහන්සේ මට ඕනේ මුළු හදවතින්ම ඔබට නමස්කාරය කරන්නයි මගේ අතුලාන්තයෙන් එන්නා වූ ප්‍රශංසාව ඔබට දෙන්නයි මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ අලංකාරයි ඔබ වන් කිසි දෙවි කෙනෙක් නැහැ මගේ දෙවි පියාණන් වහන්සේ නාමය ස්වාමිනී උසස්මයි පියාණනි ඔබ වහන්සේ අකමැති යම් දෙයක් මා තුළ තිබේද මේ උදෑසන මට එළිදරව් කරන්න ස්වාමිනී මා විමසා බලන්න මේ උදෑසන මන්ද මට ඔබ වහන්සේ ඕනේ ස්වාමිනියන් සියල්ලටම වඩා මේ ලෝකයේ මගේ දෙවි පියාණන් වහන්සේ මන් දන්නවා මගේ ජීවිතයේ සැබෑ ප්‍රීතිය ඔබ පමණයි මගේ දෙවි පියාණනි හාලෙලූයා හාලෙලූයා අපි ආශාවක් ලෙස මේ ගීතිකාව ගායනා කරමු උන්වහන්සේට ආශාවක් ලෙස ඔබ කියන්න මුළු හදවතින් කියන්න උන්වහන්සේට හාලෙලූයා ස්වාමිනී හිමට වඩා සුදු කරන්න මා ඔබේ වලින් සෝදන්න මා කළ සෑම වැරදි පාමුල තබමි සාව අය දින්නෙමි ඔ ස්වාමිනී සමාව අය දින්නෙමි ඔබ ආශාවක් ලෙස ඔප්පු කරන්න උන්වහන්සේට හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් සෝදන්න මා කළ සෑම වැරදි පාමුල තබමි සමාව අය දින්නෙමි මගේ ශේසුනී සමාව අය දින්නෙමි හදවත දබන පාප මගේ නොසඟවා කියමි හිමි පාමුලේ අයතුම ලෙසින් හිමට වඩා සුදු කරන්න මා ඔබේ ලේවලින් සෝදන්න මා කළ සෑම වැරදි පාමුල තබමි සමාව අය දින්නෙමි සමාව අය දින්නෙමි හලෙලූයා ස්වාමිනී අපි උන්වහන්සේට
නමස්කාරය කරමු. ඔබ යහපත් අපි දන්නවා ඔබ මේ උදෑසන ඔබ සමග සිටින දෙවියන් වහන්සේ බව. හාලෙලූයා ස්වාමිනී අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමීන් වහන්සේ. මේ උදෑසන ස්වාමිනී ඔබගේ ආත්මයෙන් අප පුරවන්න මගේ දෙවියන් වහන්සේ ස්වාමිනී ඔබ බලවන්තයි. ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේ. ඔබ යහපත් දෙවියන් වහන්සේ. මගේ යේසුනි ඔබට ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ. ඒ මානිසා ස්වාමීන් වහන්සේ මැරෙන්න තරම් ඔබ වහන්සේ මට ප්‍රේම කළා මගේ යේසුනි. ඔබට ස්තුති වේවා. හාලෙලූයා මහිමය වේවා ස්වාමිනී. පියාණන් වහන්සේ නොවටිනා වූ අපිට ස්වාමිනී වටිනාකමක් දුන්න දෙවියන් වහන්සේ ඔබයි පියාණන් වහන්සේ. හාලෙලූයා ස්වාමීන් වහන්සේ. ඒ කසල ගොඩේ සිටිය අපව ස්වාමිනී පර්වතයේ තබූ දෙවියන් වහන්සේ ඔබයි පියාණනි. ඔබට මහිමය වේවා ස්වාමීන් වහන්සේ. පියාණනි ඒ මිනිසයන්ගේ ප්‍රේමය අප කෙරෙහි තිබුණත් මගේ දෙවියන් පියාණන් වහන්සේ ඒ ඔබ මෙන් අපට ප්‍රේම කරන වෙන කිසිවෙක් නැහැ මගේ දෙවියන් වහන්සේ. ඒ ඔබ මෙන් අප ගැන සැලකන වෙන කිසිවෙක් නැහැ මගේ දෙවියන් පියාණනි. ඔබට මහිමය වේවා ස්වාමීන් වහන්සේ. අපි දන්නවා ස්වාමිනී ඔබ වහන්සේ දවසක එනවා ස්වාමීන් වහන්සේ ඔබ රැගෙන යන්න මගේ දෙවියන් වහන්සේ. ඔබගේ කරුණාව ඔබ කෙරෙහි තබන්න මේ උදෑසන මගේ දෙවියන් පියාණනි. ඔබ බලවන්ත දෙවියන් වහන්සේ ස්වාමිනී. හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේ. ඔබ යහපත් මගේ දෙවියන් පියාණන් වහන්සේ. විශ්වය මැව්ව දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. මේ මුළු ලෝකෙම මැව්ව දෙවියන් වහන්සේ ඔබයි. ඒ සෞරග්‍රහ මණ්ඩලය මැව්ව දෙවියන් වහන්සේ ඔබයි. නමුත් මගේ දෙවියන් පියාණන් වහන්සේ ඒ සියලු දේට වඩා අලංකාර ලෙස ඔබ වහන්සේ අපව මැව්වා ස්වාමිනී. ඔබ වහන්සේ මිනිසයන්ව මැව්වා ස්වාමිනී. ඔබ සෑම මිනිසෙකුට ප්‍රේම කළා මගේ දෙවියන් පියාණන් වහන්සේ. ස්වාමිනී ඔබ සෑම මිනිසෙකුට බොහෝසේ ප්‍රේම කළා දෙවියන් වහන්සේ. හාලෙලූයා හාලෙලූයා ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මිනිසයන්ව බවත් හරිදී මගේ දෙවියන් පියාණන් වහන්සේ. ඔබ කිසිදා අපවත් හරියේ නැහැ මගේ දෙවියන් පියාණනි. ඔබට මහිමය වේවා ස්වාමිනී. හාලෙලූයා හාලෙලූයා. ඒ ජීවිතේ වැරදුණු අවස්ථාවන් වලදී ස්වාමීන් වහන්සේ වාසය බොදාලා ගියේ නැහැ. මිනිසයන් ගියා ස්වාමිනී. නමුත් වාසය බොදාලා ගියේ නැහැ ස්වාමිනී. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. ස්වාමිනී මේ මුළු ලෝකෙටම වඩා ස්වාමීන් අලංකාර ලෙස ඔබ වහන්සේ ස්වරූපයෙන් මාව මැව්වා අපව මැව්වා ස්වාමිනී. ඔබට ස්තුති වේවා ස්වාමිනී. තරම් ප්‍රේමයක් ස්වාමීන් වහන්සේ වෙන කොහෙවත් නැහැ ස්වාමිනී. හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේ. අපි ඔබට ප්‍රශංසා කරනවා ඒ ප්‍රති ප්‍රේමය නිසා ස්වාමීන් වහන්සේ. අපි ඔබට ආදරේ ස්වාමිනී. අපි ඔබට ආදරේ. හාලෙලූයා හාලෙලූයා ස්වාමීන් වහන්සේ. මහිමය වේවා ස්වාමිනී. ඒ ඊර සඳ තාරකා මැව්ව දෙවියන් වහන්සේ ඊට වඩා අලංකාර ලෙස උන්වහන්සේගේ ස්වරූපයෙන් ඔබවත් මාවත් මැව්වා. හාලෙලූයා හාලෙලූයා. උන්වහන්සේ නොදැනුවත් කිසි දෙයක් අපේ ජීවිතේ වෙන්නේ නැහැ. හාලෙලූයා. ප්‍රශංසා වේවා. මහිමය වේවා ස්වාමිනී. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනී. ස්තුති වේවා. හාලෙලූයා ස්වාමිනී. මහිමය වේවා.
වඳියේ ඔබතුමා බැතියේ විශ්වයේ මැවුම් කරුවානනි ඔබටයි මේ ස්තුතිගේ පසසාගයම් ඔබේ නාමය වඳියේ ඔබතුමා බැතියේ වඳිනෙම් ඔබතුමා බැතියේ හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හාලෙලූයා මරණ සෙවණේ මිත්‍යාවට මැදින් යන්නෙම් නමුත් ඔබ අප සමගයි ස්වාමිනී ඔබගේ වචනේ කියනවා කිසිසේත් ඔබ ඒ අපෙන් අහක් හොයන්නේ නැහැ කියලා කිසිසේත් ස්වාමින් වහන්සේ මොන දේ වුණත් අපි දන්නවා ඔබ වහන්සේ අපවත් හරින්නේ නැහැ ස්වාමිනී අපි ඔබට ආදරේ අපි ඔබට ආදරේ ස්වාමින් වහන්සේ අන් සියල්ලට වඩා අපි ඔබට ආදරේ ඔබ වහන්සේ වෝනේ ස්වාමින් අපේ ජීවිතේ ඔබ නැමැතිනම් අපි නැහැ මගේ දෙවියන් වහන්සේ ඔබ නැමැතිනම් අපි නැහැ හාලෙලූයා හාලෙලූයා ස්වාමිනී ඔබට ස්තුතියි ස්වාමිනී හාලෙලූයා සියලුම ගෞරවය ඔබටයි මගේ දෙවියන් වහන්සේ අපි හැමගෙන මසුන් ගනිමු දෙවියන් වහන්සේගේ ඊ타ත්ම ගෞරවණීය අභිමුඛත්වයේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා අපිට එකතු වෙලා අපේ නිවසේ සිට ඒ වගේම ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයට ඇවිල්ලා උන්වහන්සේව নমස්කාර කරන්නට අවස්ථාව අපට දී තිබෙනවා අපි උන්වහන්සේට ගෞරව කරා අපි උන්වහන්සේට මහිමේ নমස්කාරය පුද දුන්නා අපි තවත් ආකාරයකින් ස්වාමින් වහන්සේට নমස්කාර කරන්න සූදානම් වෙනවා අපේ දසයෙන් කොටස්ද ස්තුති පූජාද අපේ දකුණු අතට අරගෙන අපි සූදානම් වන අතර අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වෙමින් සහෝදර ඉරන්ත යාඥා කරන්නට යනවා දසයෙන් කොටස් සම්මා ධම්ම ස්තුති දීමනා වෙනුවෙන් අපි සූදානම් වෙමු ස්වාමින් වහන්සේට පූජා කරන්නට මහිමය වේවා ප්‍රේමවන්ත දෙවි පියාණන් වහන්සේ බලවන්තයි අපට මහත් ප්‍රේමයකින් ප්‍රේම කරන්නා වූ ආදරවන්ත දෙවි පියාණනි අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ අනර්ගතර කරුණාව නිසා ස්වාමීනි ඔබව නමදින්නට ඔබ වහන්සේගේ නාමය උසස් කරන්නට ඔබ වහන්සේ අපට දී තිබෙන සියලු විද ප්‍රස්තාවන් නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීනි මේ අලුත් මාසයක ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍ය උදෙසා දෙන්නට ඔබ වහන්සේ අපිට දී තිබෙන සියලු විද ප්‍රස්තාවන් නිසා අපි ඔබට අනේක වාරයක් ස්තුති කරනවා ස්වාමීනි දෙන්නා වූ හැම ඔබගේ දරුවෙකු අපි ඔබගේ දෑතට බාර කරමින් යාඥා කරනවා දෙන හැම දෑතකට ඔබ ආශිර්වාද කළ මැනව ස්වාමීනි දීමේ ආශිර්වාදය භුක්ති විඳින්නට ඔබ වහන්සේ හැම කෙනෙකුටම උපකාර කළ මැනව ස්වාමීනි මේ මාසය තුල අපි සිහි කරන ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මේ ලෝකයට අපගේ පාප උදෙසා දීම ස්වාමීනි ඔබ වහන්සේගේ උතුම්ම දේ ඔබ වහන්සේ පාපිෂ්ඨ වූ අප උදෙසා දී තිබෙනවා ස්වාමීනි අපගේ දේ දෙන පිණිස ස්වාමීනි ඒ දේ සතුටින් දෙන්න ස්වාමීනි ඔබ වහන්සේ අපි හැම කෙනෙක්ටම උපකාර කළ මැනව දෙන්නා වූ හැම දෑතක් බාර කරන අතර ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔවුන් මත නිදහස් කළ මැනව මේ සම්මාදන් දසෙන් කොටස් ඔබගේ රාජ්‍යයේ වර්ධනය පිණිස හේතුවක් වන්ට සලස්වන්න කියලා යාඥා කරනවා ඒ ස්තුති වේවා ස්වාමීනි ගෞරවය වේවා යේසුස් වහන්සේගේ නාමයෙන් හොඳයි අපි ස්වාමින් වහන්සේට දෙන අතර අපි ගීතිකාවක් ගායනා කරමු අපි හැමදෙනාම එකතු වෙමින් ස්වාමින් වහන්සේට নমස්කාර කරමු හාලෙලූයා ප්‍රශංසා වේවා
සුළඟමයි තරුවන් අහසෙනේ සෙනෙහස දෝරි ගලයි සමිඳුන් මාළඟමයි සීතල සුළඟමයි තරුවන් අහසෙනේ සෙනෙහස දෝරි ගලයි හලෙලූයා. හොඳයි දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ඊ타ත්ම අනගී මාසයකට ඇවිල්ලා තිබෙනවා. අපි දෙසැම්බර් මාසයට පැමිණෙනකොට අපිට යේසුස් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ මනුෂ්‍යත්වය ගැනීම සිහි වෙනවා. අපි උන්වහන්සේගේ වචනේ කොටසකට අවධානය යොමු කරන්නට යනවා. යෝහන් තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය මා ඔබට කියවන්නට යනවා. යෝහන් තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. තවද වාක්‍යානෝ මාංශවත් වී කරුණාවෙන්ද සත්‍යතාවයෙන්ද පූර්ණව අප අතරේ වාසය කළසේක. පියාණන් වහන්සේ වෙතින් වූ ඒක ජාතික පුත්‍රයන් වහන්සේගේ මහිමය වැනි උන්වහන්සේගේ මහිමය දොටිමුව. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, අපි මෙවැනි වාතාවරණයක, අමාරු අපහසු වාතාවරණයක ජීවත් වුණත් දෙසැම්බර් මාසයට එනකොට නත්තල ගැන අදහස අපිට පහළ වෙනවා. නත්තල කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයන් සමග බෙදා ගැනීම. උන්වහන්සේ දෙසැම්බර් මාසේ 25 වෙනිදාම ඉපදුනත් නැතත් අපි දන්නවා ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන අප වෙනුවෙන් මේ පොළවට පැමිණිය බව. අර එක්තරා අවස්ථාවේදී නීල් ආම්ස්ට්‍රෝන් සමග හන්දට ගියා වූ එඩ්වින් ඕල්බ්‍රයිට් ඔහුගේ පාසලේ ඔහුව පිළිගැනීමේ උත්සවයට ආරාධනා කරලා කතාවක් පවත්වන්න ඔහුට අවස්ථාව දුන්න දවසේ ඔහු ඉතාමත්ම අනගි දෙයක් ප්‍රකාශ කළා. ඔහුගේ කතාව පවත්වමින් ඔහු තමයි නීල් ආම්ස්ට්‍රෝන් සමග හන්දට ගියේ, හඳේ පා තැබුවේ. ඔහු කියනවා මිනිසයන් හිතනවා ලෝක ඉතිහාසයේ ඉතාමත්ම වැදගත්ම දවස තමයි මිනිසයා හඳ මත පා තැබුවා වූ දවස කියලා. නමුත් ඔහු ඒ කතාව පවත්වමින් කිව්වා නමුත් මට ඔබට යමක් වැදගත් යමක් කියන්න තිබෙනවා ඊට වඩා වැදගත් වූ දෙයක්. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගෙන මේ පොළවට පැමිණි දවස තමයි ලෝක ඉතිහාසය වෙනස් කළා වූ දවස. ප්‍රේමවන්තයනි, අපි මේ අනගි මාසයට පැමිණෙනකොට අපේ කල්පනාවට එන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් මේ පොළවට ආවයි කියන එකයි. ඔබේ මගේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගත්තයි කියන එකයි. මම කතා කරන්නේ දෙවියන් වහන්සේ අප වෙනුවෙන් මිනිසෙකු වුණා කියන කාරණාව යටතේ. ප්‍රේමවන්තයනි, අපි දෙවියන් වහන්සේව දකින්නේ ජේසුස් වහන්සේ තුලින්. දෙවියන් වහන්සේගේ චරිතය අපිට යේසුස් වහන්සේගේ ජීවිතය තුලින් දකින්න පුළුවන්.
උන්වහන්සේගේ ශුද්ධ වචනය කියනවා කිසිවෙක් කිසි කලක පියාණන් වහන්සේ දුටුවේ නැත. නමුත් ජේසුස් වහන්සේ තමයි මිනිසෙකු වෙමින් පියාණන් වහන්සේව අපිට කියා දුන්නේ. පියාණන් වහන්සේ වෙලද්‍රව් කරේ. අපි යේසුස් වහන්සේව හඳුනා ගැනීම තුලින් අපි දෙවියන් වහන්සේව හඳුනා ගත්තා වෙනවා මගේ ප්‍රේමවන්තයනි. අපි දෙවියන් වහන්සේගේ මිනිස්යන් වන හැම කෙනෙක්ම ජේසුස් වහන්සේගේ ප්‍රේමය අවබෝධ කරගෙන උන්වහන්සේ මිනිසෙකු හැටියට මේ පොළවේ අපට කියා දුන්නා වූ පාඩම් තුලින් අපේ ජීවිත ගමන සරු කරගත යුතුව තිබෙනවා. ඇයි ජේසුස් වහන්සේ ඇයි දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ගැන අප අතරට පැමිණියේ? අපි කියවුවා වූ ශුද්ධ ලියවිල්ල කියනවා වාක්‍යානෝ මාංශවත් වුණා. පළවෙනි යොහාන් පළවෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ මහා වාක්‍යානෝ දෙවියන් වහන්සේ මාංශවත් වුණා. මනුෂ්‍යත්වය ගත්තා. මනු කයක් ගත්තා. උන්වහන්සේ මනුෂ්‍යත්වය ගැනීම තුලින් ඔබගේ ජීවිතයට මගේ ජීවිතයට මොනවද කියාපෑවේ? ප්‍රේමවන්තයන් උන්වහන්සේගේ මනුෂ්‍යත්වය ගැනීමේ අරමුණ තමයි මිනිසෙකු හැටියට මේ පොළවේ ජීවත් විය යුතු ප්‍රමිතිය අපිට කියාපාන එක. ස්වාමීන් වහන්සේගේ වචනය එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය අපිට කියනවා අපේ ප්‍රමිතිය මොකද්ද කියලා. හැම දේව දරුවෙකුගේම ප්‍රමිතිය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ උසේ මහතේ ප්‍රමාණය. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත රටාව. උන්වහන්සේ මේ පොළවට පැමිණෙමින් මනුෂ්‍යත්වයේ ගැමින් උන්වහන්සේ කියාපෑවා දෙවියන් වහන්සේ අප අතරේ කියන එක. අපි මතෙව්තුමාගේ සුභාරංචියේ පළවෙනි පරිච්ඡේදයේ 22 23 පද බලන අවස්ථාවේදී එතන කියනවා උන්වහන්සේට කියන නාමයක් එම්මානුවෙල්. එම්මානුවෙල් කියලා කියන්නේ දෙවියන් වහන්සේ අප අතරේ. දෙවියන් වහන්සේ උන්වහන්සේ යේසුස් වහන්සේ ලෙසට අප අතරට පැමිණිලා මිනිසෙකු හැටියට මේ පොළවේ අපි ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක. දෙවියන් වහන්සේ ඔබේ ජීවිතෙන් මගේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන ජීවිත රටාව මොකක්ද කියන එක උන්වහන්සේ අපිට පෙන්වලා දුන්නා. අපි පිලිප්පි හසුන් පත්‍රයේ 2 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ දකිනවා. උන්වහන්සේ මනුෂ්‍යත්වය ගත්තා. ඒ ස්ථානයේ කියනවා උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණියයි කියලා කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඔබේ මගේ සමානත්වයට පැමිණියයි කියන එකයි. ඒ කියන්නේ ඔබ වගේ සිතුම් පැතුම් ඇති ඔබ වගේ ශරීරයක් ඇති මිනිසෙකු බවට පත් වුණා. ඒ මිනිසෙකු බවට පත්වීම තුලින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබේ ජීවිතය හා බැඳුණු දිව්‍ය අරමුණක් තිබෙනවා. දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඇයි මේ පොළවට ආවේ? උන්වහන්සේ මිනිසෙකු වීම තුල ඔබේ ජීවිතයට කියා ගන්න ඕනේ දෙයක් කියන්න ඕනේ දෙයක් තිබෙනවා. අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඉටු වෙන්නට යන්නේ ඔබයි මායි ජේසුස් වහන්සේ මේ පොළවේ ජීවත් වුණු ආකාරයෙන් ජීවත් වෙනවා නම් තමයි. යොහාන් තුමාගේ සුභාරංචියේ 13 වෙනි පදයේ අපිට ඊ타මත්ම මහා ආදර්ශයක් පෙන්වනවා. උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගේ පාද සෝදමින් යටත්කම පිළිබඳව මහා ආදර්ශයක් දෙනවා. පිලිප්පි හසුන් පත්‍රය අපිට කියනවා කුරුසියේ මරණය දක්වා උන්වහන්සේ කීකරුණයි කියලා. ප්‍රේමවන්තයනි, උන්වහන්සේ මිනිසෙකු වෙමින් මේ පොළවේ මිනිසයා යටහත්ව ජීවත් වෙන්න ඕනේ කොහොමද? කීකරුව ජීවත් වෙන්න ඕනේ කොහොමද? දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන ආකාරයෙන් ජීවත් වෙන්න ඕනේ කොහොමද? අන් අයට ප්‍රේම කරමින් අන් අය ගැන සලකමින් ජීවත් වෙන්න ඕනේ කොහොමද? මිනිසයන් සමග ජීවත් වෙනකොට
අනිත් අයට සමාව දෙන්න ඕනේ කොහොමද කියන මේ හැම දෙයක්ම උන්වහන්සේ ඉගැන්වේ පොතක් පතකින් නෙමෙයි. නිකන් කියාපාමින් නොවෙයි. උන්වහන්සේ මනුෂ්‍යත්වය ගනිමින් උන්වහන්සේගේ ජීවිත චරිතයෙන්ම උන්වහන්සේගේ ක්‍රියාවලින්ම උන්වහන්සේ මේ හැම දෙයක්ම අපිට පෙන්වුවා. උන්වහන්සේ අපිට මහා ආදර්ශයක් වුණා. ඒ නිසා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යත්වය ගැනීම අපේ ජීවිතේ ඉටු වෙන්නට යන්නේ අපි මේ ජේසුස් වහන්සේව ආදර්ශයට අරගෙන උන්වහන්සේ මේ පොළවේ ජීවත් වුණු ආකාරයෙන් ජීවත් වෙනවා නම් ඒ වගේම මගේ ප්‍රේමවන්තයනි උන්වහන්සේ මනුෂ්‍යත්වය ගන්න තවත් වැදගත් විශේෂිත කාරණාවක් තිබුණා. අපි ස්වාමින් වහන්සේගේ වචනය දිහා බලනකොට අපිට හේබ්‍රෙව් හසුම් පත්‍රය ලස්සන කාරණාවක් කියනවා. හේබ්‍රෙව් හසුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ 17 සහ 18 පද ඔබට තිරයේ දිස් වෙනවා. හේබ්‍රෙව් හසුම් පත්‍රයේ දෙවනි පරිච්ඡේදයේ 17 සහ 18 පද. මම 18 පදයේ කියවන්නම්. මක්නිසාද උන්වහන්සේම පරීක්ෂා කරනු ලැබ දුක් විඳ බැවින් පරීක්ෂා කරනු ලබන්නන්ට පිහිට වෙන්න උන්වහන්සේට පුළුවන්. ප්‍රේමවන්තයනි උන්වහන්සේ පරීක්ෂාව තුලින් යන පිණිස උන්වහන්සේ දුක් විඳීම තුලින් යන පිණිස උන්වහන්සේ මිනිසයන්ගේ සිතුවිලි මිනිසයන්ගේ අමාරුකම් මිනිසයන්ගේ පීඩාවල් මිනිසයන්ගේ දුක් ගැහැට තුලින් යන පිණිස උන්වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මිනිසෙකු බවට පත් වුණා. උන්වහන්සේගේ වචනය අපිට කියනවා හේබ්‍රෙව් පොතේ දෙවනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ දරුවන් ලේහා මාංශයට පංගුකාරව ඉන්න නිසා අපි මේ පොළවේ මනුෂ්‍ය ශරීරයක් ඇතුව ඉන්න නිසා උන්වහන්සේත් ඒ ආකාරයෙන්ම ඒවාට පංගුකාරයෙක් වුණා. ඇයි? මනුෂ්‍ය ශරීරයක ජීවත් වෙන මිනිසෙකු හැටියට විඳින්න ඕනේ අත්විඳින්න ඕනේ කාරණාවල් ඔවුන්ට පැමිණෙන පීඩාවන් ඔවුන්ට පැමිණෙනා වූ පරීක්ෂාවන් උන්වහන්සේගේ ජීවිතය තුලින් අවබෝධ කරගෙන උන්වහන්සේ ස්වර්ගයේ දෙවියන් වහන්සේ හැටියටම සිටිමින් ක්‍රියා කරන්නේ නැතුව උන්වහන්සේගේ වචනය කියන උන්වහන්සේ 16කුගේ සමානත්වයට පැමිණියා. ඇයි ඔබේ ජේසුස් වහන්සේ ඇයි මගේ ජේසුස් වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තේ? හිතාදර ප්‍රේමවන්තයනි උන්වහන්සේ අපේ ජීවිතය අවබෝධ කරගත්තා වූ දෙවියන් වහන්සේ බව පෙන්වන්නට ඔබේ දුක් ගැහැට ඔබේ ප්‍රශ්න ඔබේ පරීක්ෂාවන් ඔබේ පීඩාවන් ඔබ ගමන් කරන්නා වූ අමාරු වාතාවරණයන් ජේසුස් වහන්සේ අවබෝධ කරගත්තා අය කියන එක මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි මේ පොළවේ යනකොට මම කියවන්නට කැමති හේබ්‍රෙව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය අපි හැම කෙනෙක්ම හේබ්‍රෙව් පොතේ 4:15 අපි හැම කෙනෙක්ම දන්න පදයක් තාමත් ප්‍රසිද්ධ පදයක් හේබ්‍රෙව් 4:15 අපේ දුර්වලකම්වලදී අපේ දුක නොදැනෙන උත්තම පූජකයෙක් නොව පව් කිරීමක් නැතුව සියලු ආකාරයෙන් අප වාගේ පරීක්ෂා කරන ලැබු උත්තම පූජකයෙක්ය. ඒ ස්ථානයේ යේසුස් වහන්සේ ගැන කතා කරන්නේ අපට සිටින්නේ අපේ දුක දන්නේ නැති උත්තම පූජකයෙක් නෙමෙයි. අපට සිටින්නේ අපේ දුක දන්නේ නැති දෙවි කෙනෙක් නෙමෙයි. මනුෂ්‍යත්වය අරගෙන මේ පොළවට ඇවිල්ලා මිනිසෙකු හැටියට ජීවත් වෙලා දුක වේදනාව Tamanම අවබෝධ කරගත්ත දුක වේදනාව හේතුගත් තනන් වහන්සේ ප්‍රේමවන්තනි උන්වහන්සේ පිපාසිය දන්න දෙවියන් වහන්සේ උන්වහන්සේ කුසගින්න දන්න දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබේ මානසික පීඩනය දන්න දෙවියන් වහන්සේ ඇයි උන්වහන්සේ පීඩනය තුලින් ගමන් කළා. උන්වහන්සේ මිනිස්යන්ගේ අත්හැරීම් වල වේදනාවල් දන්න දෙවියන් වහන්සේ.
මිනිස්යන්ගේ තනි කිරීම තුල ඒ තනිකම තුල ගමන් කළා වූ දෙවියන් වහන්සේ. ඇයි? උන්වහන්සේව හැම කෙනෙක්ම අතහැරියා. උන්වහන්සේ තුවාලවල වේදනාව දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ පහරවල අමාරුකම දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ පරීක්ෂාවන් තුල ගමන් කළා වූ තනන් වහන්සේ. එනිසා අද ඔබ ගමන් කරන තුවාල, අද ඔබ ගමන් කරන අමාරුකම්, ඔබේ වේදනාවන්, ඔබේ පීඩනය, ඔබේ ආතතිය, ඔබේ අමාරුකම, ඔබේ දුක ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේගේ වචනය ලාසරස්ගේ කතාවේදී අපිට උන්වහන්සේ ගැන කියනවා ජේසුස් වහන්සේ ඇඬූසේක කියලා. උන්වහන්සේ ඇඬුව දෙවියන් වහන්සේ. උන්වහන්සේ සංවේදී දෙවියන් වහන්සේ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ මිනිසියෙකු හැටියට මේ පොළවට ආවා. ඔබට ආදර්ශයක් දීලා මිනිසයා ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන ප්‍රමිතිය ඔබට පෙන්නලා මෙන්න මේ ආකාරයෙන් ජීවත් වෙන්න කියන එක පෙන්වන්නට. ඒ වගේම උන්වහන්සේ මනුෂ්‍යත්වය ගත්තා ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මම ඔබව අවබෝධ කරගන්නා වූ දෙවියන් වහන්සේ කියලා කියන්නට. ඔබ යන්නා වූ ඕනෑම වාතාවරණයක් ඔබ තනිකම තුල යනවනම් මම ඒක දන්නවයි කියලා කියන්නට. ඔබ වේදනාව තුල යන්නවනම් මම ඒක දන්නවයි කියලා කියන්නට. ඔබ තුවාල තුල රෝග තුල යනවනම් ඒ ශාරීරික වේදනාවල් තුල යනවනම් මම ඒක දන්නවයි කියලා කියන්නට. කුසගින්න තුල යනවනම් මම ඒක හඳුනනවයි කියලා කියන්නට. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. උන්වහන්සේ පීඩා තුල, පරීක්ෂා තුල, වේදනා තුල, තනිකම් තුල, අත්හැරීම් තුල, අමාරුකම් තුල ගමන් කරා වූ තැනන් වහන්සේ. එනිසා ඔබේ දෙවියන් වහන්සේ දුක දන්න දෙවියන් වහන්සේ. මේ පොළවේ ජීවත් වෙනකොට, මේ පොළවේ සිටිනකොට උන්වහන්සේ මිනිස්යන්ගේ රෝග දිහා බලලා මිනිස්යන්ව සුව කළා. මිනිස්යන්ගේ කුසගින්න දිහා බලලා මිනිස්යන්ට උන්වහන්සේ ආහාර ලබා දුන්නා. උන්වහන්සේ මිනිස්යන්ගේ පිපාසය හඳුනගත්තා. මිනිස්යන් අඬනකොට උන්වහන්සේ ඔවුන් සමග ඇඬුවා. උන්වහන්සේ මිනිස්යන් සමග ගමන් කළා. උන්වහන්සේ ඔවුන් සමග සහභාගීකම් පැවැත්තුවා. උන්වහන්සේ ඔවුන් සමග එකට ආහාර ගත්තා. ප්‍රේමවන්තයනි, ඔබේ දෙවියන් වහන්සේ ඔබව දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ මිනිසෙකු වෙලා අපි මේ නත්තල සමරන්න සූදානම් වෙනකොට ඇයි ඔබේ දෙවියන් වහන්සේ මේ පොළවට ආවේ? උන්වහන්සේ කියන්ට මම ඔබ ගැන හැම දෙයක්ම දන්නවා. මම ස්වර්ගයේ විතරක් හිටිය දෙවියන් වහන්සේ නොවේයි. මම දිව්‍ය ලෝකයේ සිටියා වූ දෙවියන් වහන්සේ නොවේයි. මම මිනිස්යන් අතර මිනිස්යන් සමග මිනිස්යන් හා එක්ව සිටියා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ ඔබේ එම්මානුවෙල්. උන්වහන්සේ මගේ මානුවෙල්. අප අතරයි උන්වහන්සේ. එනිසා මේ අනගි දවසේ මේ අනගි මාසයට අපි එනකොට අපේ දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වය ලැබුවා අපිට ආදර්ශයක් දෙන්න. මනුෂ්‍යයාගේ ජීවිත ප්‍රමිතිය ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා පෙන්වන්නට. උන්වහන්සේ මනුෂ්‍යත්වය ලැබුවා මනුෂ්‍යයාගේ දුක හඳුනන, දුක දන්න, වේදනාව දන්න දෙවියන් වහන්සේ බව මනුෂ්‍යයාට පෙන්වන්නට. මම ඔබට පිහිට වෙන, ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ. මම සුව කරන්න පුළුවන් වූ, අසරණයට පිහිට වෙන, ගැලවීම දෙන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ කියලා පෙන්වන්නට. මම අවසාන වශයෙන් ඔබට කියන්නම්. උන්වහන්සේ මිනිස්සෙකු වුණා ඔබ වෙනුවෙන්, මං වෙනුවෙන්. ඔබේ තැන ගන්න, මගේ තැන ගන්න. ඔබේ තැන ගන්න, මගේ තැන ගන්න කියලා කියන්නේ මොකද්ද? ප්‍රේමවන්තයනි, අපි හැමෝම පව්කාරයන් හැටියට පාපේ මිලය ගෙවා ගන්නට නොහැකිව නිරයට, විනාශයට යන්න සිටියා වූ කණ්ඩායමක්ව සිටියා. නමුත් ඔබේ දෙවියන් වහන්සේ, අපේ දෙවියන් වහන්සේ මිනිසෙකු හැටියට මේ පොළවට ඇවිල්ලා ඔබේ තැන අරගෙන, මගේ තැන අරගෙන මාව ඇන ගහන්න ඕනේ වෙලාවේ, මට කසෙන් තලන්න ඕනේ වෙලාවේ ඇයි මමයි පව් කරලා තිබුණේ?
ඔබයි පව් කරලා තිබුණේ අපේ අයිතුකම අපේ අපරාධය උන්වහන්සේගේ පිටට ගත්තා උන්වහන්සේ. උන්වහන්සේ මනුෂ්‍යත්වය ගත්තේ ඔබේ තැන අරගෙන ඔබව නිදහස් කරන්නට. අපේ පාපය උන්වහන්සේ පිටට ගන්ටයි මනුෂ්‍යයෙකු හැටියටම ඔබ වගේම මම වගේම ඒක මිලයක් හැටියට ගෙවන්නයි. ඔබේ තැන අරගෙන මගේ තැන අරගෙන උන්වහන්සේ ඔබ ගෙවන්ට ඕනේ මිලය මම ගෙවන්ට ඕනේ මිලය මනුෂ්‍යයෙකු හැටියටම ගෙව්වා. උන්වහන්සේගේ වචනය අපිට පේතුරුස් පොතේ පළවෙනි පේතුරුස් 3 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය 1 පේතුරුස් 3:18 වෙනි පදේ මම ඔබට කියවන්නම්. මක් නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස ධර්මිෂ්ඨ වූ ක්‍රිස්තුස් වහන්සේ අධර්මිෂ්ඨයන් උදෙසා පව් ගැන වරක් වද බින්දසේක. උන්වහන්සේ මාංශය සම්බන්ධයෙන් මරු ලැබ ආත්මය සම්බන්ධයෙන් ජීවත් කරනුසේක. උන්වහන්සේගේ වචනය කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ ළඟට අප පමුණුවන පිණිස අපිට ජීවනය දෙන පිණිස අපිට ගැලවීම දෙන පිණිස උන්වහන්සේ අපි වෙනුවෙන් මේ ලෝකෙට ආවා. ඔබ වෙනුවෙන් මනුෂ්‍යත්වය ගත්තා. මම වෙනුවෙන් මනුෂ්‍යත්වය ගත්තා. මනුෂ්‍ය කයක් අරගෙන මනුෂ්‍යයෙකු හැටියට පූජා වුණා. උන්වහන්සේගේ වචනය ලූක්තුමාගේ සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ අපිට කියනවා අපි හැම කෙනෙක්ම දන්න පදයක්. ලූක්තුමාගේ සුභාරංචියේ 19 10 මම ඔබට කියවන්නට යනවා. මා කියනවා පදය එතන පොඩි වෙනසක් වෙලා තිබෙනවා. මා කියනවා පදේ උන්වහන්සේගේ වචනය කියනවා කිසිවෙක් විනාශ වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ කියන එකයි. ප්‍රේමවන්තයනි කිසිවෙක් විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවේ. ඔබයි මායි මිනිස්යන් හැටියට විනාශ වෙන එක දෙවියන් වහන්සේගේ කැමැත්ත නොවන නිසා උන්වහන්සේ මිනිසෙකු හැටියට මේ පොළවට ආවා. උන්වහන්සේ ඔබේ තැන ගත්තා මගේ තැන ගත්තා. හේබ්‍රෙව් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ අපි කලින් කියුවා. උන්වහන්සේ මරණය පරාජය කරන පිණිස ඔබටයි ඔබයි මමයි වගේ මරණීය ශරීරයක් ගත්තා. අපේ ශරීරය මේ తాවකාලික ශරීරය වගේ ශරීරයක් 14 වෙනි පදේ මම ඔබට කියන්නම් 2 වෙනි පරිච්ඡේදයේ. එහෙයින් දරුවන් ලේ හා මාංශයට පංගුකාරව සිටින නිසා උන්වහන්සේ එම ආකාරයෙන් ඒවාට පංගුකාර වූසේක. එසේ කළේ මරණය කෙරෙහි බලය ඇත්තා වන යක්ෂයා මරණය කණු කොටගෙන බල නැතිකොට ජීවිතය මුළුල්ලේ මරණයට බයමින් වහල්කමට යටත්ව සිටි සියල්ලන් නිදහස් කරන පිණිසය. උන්වහන්සේ මනුෂ්‍ය ශරීරයක් ගත්තේ මරණය කරුණු කොටගෙන මරණය පරාජය කරන්නයි. උන්වහන්සේ මිනිසෙකු හැටියට පැමිණිලා උන්වහන්සේ ශරීරයේ මරණය තුලින් මරණය පරාජය කළා නැවත නැගිටලා අපට ජීවනය දුන්නා. උන්වහන්සේ අපට නැවත නැගිටීමක් දුන්නා. අපට සදාකාලයේ අවස්ථාව දුන්නා. සදාකාල මරණයෙන් ගැලවිලා සදාකාල ජීවනයට යන්න අවස්ථාව දුන්නා. එනිසා මම අපට යමක් කියන්නට ඕනේ. උන්වහන්සේගේ මාංශවත් වීම දෙවියන් වහන්සේ මිනිසෙකු වුණේ මිනිසෙකු මේ පොළවේ ජීවත් වෙන්න ඕනේ ආකාරය උන්වහන්සේගේ ආදර්ශය තුලින්ම කියාපාණ්ඩයි. උන්වහන්සේ මිනිසෙකු වුණේ මිනිසෙකු මේ පොළවේ ගමන් කරන්නා වූ කාරණාවල් දුක් පීඩා වේදනා Tamanගේ ජීවිතය තුලින් අත්දැකීමින් ඔවුන්ට පිහිට වෙන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ බවත් එයින් ජයගත හැකි වූ ආකාරය මිනිසයන්ට උගන්වන්නත් මිනිසයන් ඒ ආකාරයෙන් දෙවියන් වහන්සේව සොයන පිණිස. උන්වහන්සේ මිනිසෙකු උනේ මිනිසෙකු හැටියට ඒ අපේ මිලය අපි ගෙවන්න ඕනේ මිලය උන්වහන්සේ අපි වෙනුවට ගෙවමින් මරණය කරුණු කොටගෙන මරණය පරාජය කරමින් අපව මරණයෙන් නැවත නැගිටවලා උන්වහන්සේගේ උත්ථානය අපට ලබා දෙමින් අපට ආදේශ කරමින් අපටත් නැවත උත්ථානයක් ලබා දීලා සදාකාල ජීවනයට අපව පමුණුවන පිණිස.
එනිසා මගේ ප්‍රේමවන්තයනි මේ නත්තල් මාසයට අපි එනකොට අපිට පණිවිඩයක් තිබෙනවා උන්වහන්සේගේ මාංශවත් වීම ගැන. ඒ පණිවිඩය තවත් අය සමග බෙදා ගන්නට. අපි ඇවිල්ලා තියෙන අවසාන කාලයට. අවසාන කාලයේ අනාගත වාක්‍ය හැම එකක්ම ඉටු වෙලා තිබෙන්නේ. එකම එකක් තමයි තව ඉටු වෙන්නට තිබෙන්නේ. ඒ තමයි මේ රාජ්‍යයේ සුභාරංචිය සියලු මිනිස්යන් වෙතට යන්න ඕනේ කියන එක. එනිසා අන් අයටත් කියන්න දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් මේ පොළොවට ආවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් මේ පොළොවට ආවා. උන්වහන්සේ දුක දන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ ඔබව විනාශයෙන් ගලවන්නට මේ පොළොවට ආවා. ඔබ වෙනුවෙන් මිලය ගෙවන්නට මේ පොළොවට ආවයි කියන එක. කියලා ඔබ ඒ අයටත් උන්වහන්සේගේ ප්‍රේමය මේ මාසය තුල ප්‍රකාශ කරන්නට. එවිට අපි හැම කෙනෙක්ම ඔබ ගැලවුණා වගේ මම ගැලවුණා වගේ අනිත් අයත් ගැලවෙන්නට යනවා. ඒක තමයි මේ මාසේ පණිවිඩය. දෙවියන් වහන්සේ මනුෂ්‍යත්වයේ ගත්තා ඔබට ගැලවීම දෙන්න, මට ගැලවීම දෙන්න. මට ප්‍රේම කළා වගේ ඔබටත් උන්වහන්සේ ප්‍රේම කරනවා. මම ගැන සලකනවා වගේ ඔබ ගැන සලකනවා. මට මිදීම දුන්න දෙවියන් වහන්සේ ඔබටත් මිදීම දෙනවා. ඒ නිසා මේ වචනයෙන් ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. අපි හැම කෙනෙක්ම නැගිටලා අපි දෙවියන් වහන්සේ ස්තුති කරන්නට යනවා. ඒ විට පසුව අපි සුද්ධ වූ රාත්‍රී භෝජනයේට පංගුකාරකම ලබන්නට යනවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙමු. මේ දෙසැම්බර් මාසයේ අපි දෙවියන් වහන්සේගේ පැමිණීම, මනුෂ්‍යත්වයේ ගැමිනීම අපි කල්පනා කරනවා. අපි නැවතත් කියනවා. උන්වහන්සේ මිනිසියෙකු හැටියට මේ පොළොවට ඇවිල්ලා කොහොමද දේව කැමැත්ත කරන්නේ, කොහොමද කීකරු වෙන්නේ, කොහොමද යටත් වෙන්නේ, කොහොමද දෙවියන් වහන්සේගේ වචනය පවත්වන්නේ කියන එක අපිට පෙන්වලා දුන්නා. අපි උන්වහන්සේව ආදර්ශයට අරගෙන ජීවත් වෙනකොට උන්වහන්සේ මේ පොළොවට පැමිණීමේ අරමුණ අපේ ජීවිතයට ඉටු වෙන්නට යනවා. ඒ වගේම උන්වහන්සේ දුක් ගැහැට වේදනා කම්කටොළු පරීක්ෂාවන් උසුලමින් ඒවා අවබෝධ කරගෙන අපේ ජීවිතයේ අපි මුහුණ දෙන දුක් ගැටලු කම්කටොළු වේදනා අවශ්‍යතාවයන් හැම එකක්ම අවබෝධ කරගන්නා වූ දුක දන්නා වූ දෙවියන් වහන්සේ හැටියට ඔබට පිහිට වෙන ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ බව පෙන්වන්නට උන්වහන්සේ මිනිසියෙකු වුණා. ඒ වගේම අපේ තන අරගෙන අපි වෙනුවට පූජා වෙමින් අපිට සදාකාලය දෙන්න, අපිව උත්ථානයට ගෙන යන්න, අපිට සදාකාල උරුමය දෙන්න උන්වහන්සේ මේ පොළොවට ආවා. ඒ අපි අන් අයට කියමු. අන් අයටත් මේ ගැලවීම දෙමු. අන් අයටත් මේ නත්තල් මාසයේ හරය, දෙවියන් වහන්සේ මිනිසියෙකු වීමේ හරය, අරමුණ අපි කියාපාමින් ඒ අයව ගැලවීමට ගෙනෙමු. ප්‍රශංසා වේවා. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී. මහිමය වේවා. ගෞරව වේවා. හොඳයි, මේ මොහොතේ අපි දේව මෙහි ඊළඟ කොටසට යන්නට යනවා. අපි සුද්ධ වචනය කියවමු. පළවෙනි කොරින්තිය 11 වෙනි පරිච්ඡේදය. පළවෙනි කොරින්තිය 11 වෙනි පරිච්ඡේදය 23 වෙනි පදයේ ඉඳ මම ඔබට කියවන්නට යනවා. මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබීමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන සුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයයි. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මාගේ ලෙයින් පිහිටවන අලුත් ගිවිසුමය යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම මේක කරන්නයි කීසේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලාණයෙන් බොන්නහුද එපමණ වරක් උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නෝය. එහෙයින් නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලාණයෙන් බොන්නා වූ කවරෙකු නමුත් උන්වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමා සෝසි කොට රොටි කෑවාවේ ඒ කුසලාණයෙන් බීවාවේ. අපේ ජීවිත සෝදිසි කරගමු. ඒ අතර අපි සමග අන්තර්ජාලයෙන් එකතු වෙන සහෝදර රොෂාන් පෙරේරා මේ මුද්‍රික පානය ගැනත් මේ රොටි ගැනත් යාඥා කරමින් ස්වාමින් වහන්සේගේ දෑතට බාර කරන්නට යනවා. අපි දෙවියන් වහන්සේට අපේ ජීවිත විමසා බලන්නට අවස්ථාව දෙමින් උන්වහන්සේගේ ලේන්සියේදී සුදු රාත්‍රී භෝජන පංකාරයන් මෙන්න සුදුසන් වෙමු.
या स्वामिनी देवियान वහන්සේ अनेक बार वහන්සේ में अनर वහන්සේ स्वामी අපේ පාපය වෙනුවෙන් මිනිස්සෙකුට උසුලන්න බැරි දුක මිනිස්සෙකුට උසුලන්න බැරි වේදනාවක් ඒ අපේ පෞකාරකම් නිසා වහන්සේ स्वामिनी ये पूजा वहाँ से मैं उदय वहाँ से कदा ये बिंदी की स्वामिनी वहाँ से स्वामिनी मैं उदय ये अनाथ पूजा शादी रहे इधर स्वामिनी after cannot करना हम नहीं है आपको वादा कराना तो आप अभी अपने पक्का करना स्वामी पूजावत बाहर करना ये स्वामी से आमीन ස්වාමීන් වහන්සේගේ පංගුකාරකම ලබන පිණිස පංගුකාරකම ලබමු.
වේවා. භික්ෂුන් වහන්සේට මොහොතක් ස්තුති කරමු. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා දෙවි පියාණනි. සරුව බලධාරී දෙවි පියාණනි, ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට ස්වාමිනී මේ කාලය නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. මේ සියල්ල ඔබට බාර කරනවා. පියාණනි, පැමුණු හැම කෙනෙකුටම ඔබ ආශිර්වාද කළ මැනව. අන්තර්ජාලෝත්සවේ ස්වාමිනී මේ දෙහිමෙට සහභාගී වෙන හැම කෙනෙකුටම ඔබ ආශිර්වාද කළ මැනව. අද ඔබගේ වචනය තුළ ජීවත් වෙන්නත් ඒ වචන පවතින්නත් ස්වාමිනී ඔබ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා. යමෙක් දුකෙන් වේදනාවෙන් කඳුලෙන් ස්වාමිනී මේ අවස්ථාවේ සිටිනවද, මේ කාලය ගෙවනවද, යේසුස් වහන්සේගේ නාමයෙන් ඇයට ඔහුට සුවය නිදහස් කරනවා ස්වාමිනී. මේ මොහොතේදී වහන්සේගේ බලය, ඔබගේ ආලේපය, වහන්සේගේ දිව්‍යමය ස්පර්ශය හැම දරුවෙක් මතම නිදහස් කරනවා ස්වාමිනී. ස්වාමිනී මේ නගරයටත් මේ දේශයටත් පැමිණ තිබෙන මේ අන්ධකාරය යේසුස්ගේ නාමයෙන් ඉවත් කරමින් ස්වාමිනී අපට දේවයන් තැබි මේ වරප්‍රසාදය දෙමින් ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ දොරටු විවෘත කරන්නා වූ සේනාවල ස්වාමින් වහන්සේ ස්තුති කරනවා. ස්වාමිනේ දවසේ මේ මෙහෙට සහභාගී වෙන හැම කෙනෙකුටම ආශිර්වාද කළ මැනව, ස්පර්ශ කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දැන් අපගේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද, පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, ශුද්ධාත්මයන් වහන්සේගේ අනුග්‍රහය හා උතුම් වූ සහභාගිකමද දැනුත් මතුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊම දක්වාත් අප සියලු දෙනා සමගම වේවා. ආමේන් ආමේන් ආමේන්. හොඳයි, දෙවියන් වහන්සේ අපට ආශිර්වාද කරන සේක්වා. ඔබ හැම